ගුවන් යානවල දරුනේ. හොඳයි නම් අපි ලෙසන් එක පටන් ගමු. මේ කෙටි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සාපේක්ෂක වේගය පාඩමේ ඉතුරු ටික. දැන් මම හිතන්නේ ඔයාලට ගෙදර වැඩ හැටියට දුන්නා ගැටලු දෙකක් 13 වෙනි ගානයි 7 වෙනි ගානයි ඒ කියන්නේ දෙවෙනි පිටුවේ තියෙන 13 වෙනි ගානයි 7 වෙනි ගානයි මේ දෙක මම කරන්නේ කියලා කිව්වා. අපි බලමු ඉස්සරහම මේ ගැටලු දෙක විසඳලා මේ පිළිතුරු හරිද වැරදිද කියන එක. මම ඉස්සරහම දෙවෙනි පිටුවේ 13 වෙනි ගානට යන්න. මේක කියනවා ඒ නැමැති ගුවන් තොටුපළෙන් ගුවන් ගත වන ප්‍රහාරක යානයකට නිසල වාතයේ පැයට කිලෝමීටර 400ක නියත වේගයක් පවත්වාගත හැකියි. නිසල වාතය කියන්නේ උලඟ හමන්නේ නැත්තම්. ඒ කියන්නේ ඇත්තටම ඒකවල පොළොවට සාපේක්ෂව යාට පැයට කිලෝමීටර 400ක වේගයෙන් උලඟක් නැති වෙලාවක යන්න පුළුවන් කියන්නේ. හැබැයි උලඟක වේගය දීලා තියෙනවා නම් ගැටලුවේ අන්න එවැනි දවසක මේක ව්‍යාස කරනවා නම් එතකොට ඔය 400 කියලා කියන්නේ සුලකට සාපේක්ෂ වේගයේ බවට පත් වෙනවා. අන්න ඒ කරුණ මම ගිය සතියේ අවධාරණය කරලා කතා කරා. ඒක ඉතාම හොඳ තාවරක් තියෙනවා. දැන් ඉස්සෙල්ලාම බලමු. මේ යාගේ මොළවේ නාම ඇතුලේ අභ්‍යාස කරන මාර්ගයේ මේක කියනවා උතුරේ අංශක 60ක් බටහිර වෙස්ට් මේ කෝණයේ අංශක 60ක් ඉතල මේ ඉලක්කය කියන අපි ඉලක්කේ ටාගට් කියනකොට දෙන්න ගිහිල්ලා මෙයා එනවා. ඔබ තමයි මෙයාගේ ඉතිහාස කිරීම. කිලෝමීටර 150ක්. කිලෝමීටර 150ක් ඉතිහාසය ගිහිල්ලා ටාගට් එකට ගිහිල්ලා ආපහු එනවා නේද? ඔබ තමයි කියන්නේ. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලාම ලකුණු කරගමු රාම්. E මොළව. W සුලඟ. P කියලා ගමු යානේ. දැන් තොරතුරු අපි සනාථ කරගත්තොත් පැය කිලෝමීටර 400ක නියත වේගයක් පවත්වාගත හැකියි. එතකොට දැන් මේ සුලඟක් තියෙන දේ නේද? එහෙනම් ওই වේගය සුලඟට සාපේක්ෂව යානයේ වේගය බවට පත් වෙනවා. එතකොට W P ඒකේ විශාලත්වය දන්නවා 400යි. ඒකේ විශාලත්වය දන්න දිශාව දැනන්නේ කොයි පැත්තටද යනවා යන්නේ කියලා. සුලඟට සාපේක්ෂව මොළවට සාපේක්ෂව කියන දිශාව දන්නවා. සුලඟට සාපේක්ෂව යන දිශාව අපි දන්නේ නැහැ. සුලඟෙදී යානාව මේ පැත්තට අරවලම පැත්තට දෙන්නේ නැහැ මොකක්ද තියෙන්නේ? යානාව පොඩ්ඩක් මෙහෙට අල්ලලා යන්න ඕනේ. ඒ වගේ නම් පස්සේ කතා කරමු. ඊළඟට නැගෙනහිර දිශාවට පැය කිලෝමීටර 100ක සතත වේගයෙන් සුලඟක් සම්බන්ධයි. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව සුලඟ. නැගෙනහිර දිශාවට පැය කිලෝමීටර 100ක වේගයෙන් සුලඟක් සම්බන්ධයි. තව එක දෙයක් අපි දන්නවා. අන්න ඒක හොඳට මෙනෙහි කරගන්න. තව එක දෙයක් අපි දන්නවා. පොළොවට සාපේක්ෂව මේ ගුවන් යානේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන ඉඳලා මෙතෙන්ට යනවා. ආපහු මෙතන මෙතෙන්ට එනවා. හරි. එතකොට අපි තව දෙයක් දන්නවා. පොළොවට සාපේක්ෂව ගුවන් යානේ දිශාව දන්නවා. යන වෙලාවේ දිශාව කියන්නේ මෙහෙට. right? එන වෙලාවේ මේ යන
එන වෙලාවේ දිශාව තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව. මේ ඇවිල්ලා එන විදිහ. හරි. මේ සාපේක්ෂ ප්‍රවේගයේ මූලධර්මය අපිට දාන්න වෙනවා අවස්ථා දෙකට. යාම සහ ඒම. කියන අවස්ථා දෙකට මේක දාන්න වෙනවා. හරිද? දැන් ඔක්කොම කරුණු ටික හරි. එහෙනම් මුළු ක්‍රියාන්විතයට ගත වූ කාලය. ඒක අපි දන්නවා පොළවේ රාමුවිද්‍යාව කිලෝමීටර් 150 දුර ගිහිල්ලා ආපහු එන්න ඕනේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ යනකොට මෙයාගේ පොළොවට සාපේක්ෂව වේගය 150 එකෙන් බෙදුවා නම් අපිට එනවා යන්න කාලය. එනකොට පොළොවට සාපේක්ෂ වේගය 150 එකෙන් බෙදුවා නම් එන්න කාලය එනවා. ඒතකොට මුළු ක්‍රියාන්විතයට ගත වූ කාලය අපිට එන්නේ හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් එහෙනම් ගැටලුව සැලසුම් කරලා හරි. එතකොට එහෙනම් අපි පොළොවට සාපේක්ෂව උපන්යානයේ ප්‍රවේගය උත්තර කරලා ලියමු සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. මොකද අපිට හොයන්න තියෙන්නේ ප්‍රවේගය උපන්යානයේ පොළොවට සාපේක්ෂව සමානයි. ප්‍රවේගය උපන්යානයේ සුළඟට සාපේක්ෂව ඝන. ප්‍රවේගය සුළඟේ प्रवेगे पोलवे प्रवेगे सुलगे पोलवट सापेक्ष तो यानावस्थाव गतोत यानावस्थाव गिवोत पोलवट सापेक्ष वन्याने इन मे दिशाවට යන්නේ සුලකට සාපේක්ෂව වන්යානේ වේගය 400යි පොළොවට සාපේක්ෂව සුළඟ මේ පැත්තට 100යි. ඒ යන්නේ එන එකත් උතරම ලියමු. එතකොට මොන ලේසි. එන අවස්ථාවේදී එතන මේ 400යි. දැන් එහෙනම් ඔබට තේරෙනවා මේ අවස්ථා දෙකක් තියෙනවා කියන්නේ සංයුක්ත ප්‍රවේග ත්‍රිකෝණයක් හැදෙනවා. මේ යන අවස්ථාවේ එන අවස්ථාවේ දෙකේදීම එක ප්‍රවේගයක් තියෙනවා වෙනස් වෙන්නේ. පොළොවට සාපේක්ෂව සුළඟ. ඒකේ විශාලත්වයේ දිශාව 22ක් වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහම තියෙනවා. එහෙනම් මේකෙන් තමයි අර ත්‍රිකෝණ දෙක එකට බැඳෙන්නේ. ත්‍රිකෝණ දෙක එකට බැඳෙන්නේ ඔන්න මේ ප්‍රවේගය. මම මේ විස්තර කරනවා හොඳට ඔළුවට ගන්න. අරගෙන මේ ගණන් ආකාරات තනියම හදන්න. එතකොට මේ එකට අදාළ ඉන්සයිට් එක ඔළුවේ අතුල් වෙනවා. ඊට පස්සේ තව ගණන් කීයක් හදනවද? ඒවා හදන්නේ ඔයගොල්ලන්ගේ ඒ සියලු මේ කරුණු මේ ගොනු වෙලා යනවා. හරි? මේ ටික සඳහන් කරගන්න. සඳහන් කරගෙන අඳින්න බලන්න සාපේක්ෂ මේ සංයුක්ත ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න බලන්න.
සම්බන්ධ වෙන්නේ. හරි? දැන් අපි බලමු. දැන් මේක ඇඳගත්තා නම් මේ කර්තව්‍ය උතන ඉවරයි. අරය 100 මේ sorry මේ 100ක් ඇඳලා ඒකේ කෙරවලින් අරය 100 විතර වෘත්තයක් අඳින්න තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මම මේක කරන්න ලේසියිද? මම වෘත්තය ඇඳලා පටන් ගන්නවා. මොකද මම කියන්නේ කාපට්ටක් නැහැ. මට ලේසි කියෙන්නේ. 100 ඇඳලා ඒකේ කෙරවලින් තමයි අරය 400ක් විතර වෘත්තය අඳින්නේ. මම 100 ඇඳලා ඒකේ කෙරවලින් අරය 400ක් විතර වෘත්තය ඇඳලා හොඳට තේරුම් ගන්න. මේ දෛශිකය ඇඳලා ඒකේ කෙරවල කේන්ද්‍රය හැදිලා අරගෙන අරය 400ක වෘත්තය. දැන් ඒකේ දිශාව දන්නේ නැහැ. හැබැයි දිශාව කොහේ වුණා අවසානයේ මේ දෛශික දෙකේ එකතු හැටියට එන්නේ මේ පැත්තට අංශක 60ක් ගන්නතෝ තියෙන දෛශිකයක් නේ. ඒක මේ උත්තරේ මේ දෛශිකේ පටන් ගන්න ඕනේ මෙතනින්. මොකද මේක ඇඳලා ඉවර වෙච්ච තැනින් තමයි අර 400 අඳින්නේ. හරිද? එතකොට මේ දෛශික දෙකේ ඓක්‍ය වන මෙන්න මේ දෛශිකයේ පොළොවට සාපේක්ෂව ගුවන් යානයේ වේගය පෙන්වන දෛශිකය පටන් ගන්න යන මෙතනින් කෙරවල වෙන්නේ 400 කෙරවල වෙච්ච තැනින්. ඒක දන්නේ නැතුව මේ වැඩ කරන්න බෑ. දෛශිකාකාර ත්‍රිකෝණීයේදී දෛශික දෙකක් ත්‍රිකෝණයක අංගුලිය වලින් පාදෝස්සේ ලකුණු කරලා ඒ දෛශික දෙකේ එකතුව නිරූපණය කරන්නේ අර පටන් ගන්න දේ අවසාන දේ යාද කරනවා. ඒකට මේක තමයි පටන් ගන්න. අවසාන කරන්නේ හොයාගන්න බෑ. කොහෙද දන්නේ? හැබැයි ඒ පටන් ගන්න මෙතනින් ඒක තියෙන්නේ මේ පැත්තට. අංශක 60ක් ගන්නවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙතනින් අංශක 60ක් ගන්නද රේඛාව ගන්න යනවා මේ. අංශක 60ක් ගන්නද රේඛාව ගන්න යනවා. මේක අංශක 60යි. හරි? මේක අංශක 60යි. ඔන්න ඔතෙන්ට තමයි එහෙනම් අර 400 යන්නේ. කොහොමද තේරුම් ගන්න? 400 වෙනන දෛශිකය යාවෙන්න ඕන ඔතෙන්ට. හරි? ඒක තේරුම් ගන්න ඕනේ. මොකද මේ දෛශිකය ලකුණු කරලා ඒකේ කෙරවලින් 400 ලකුණු කරාට පස්සේ පිළිතුර ලැබෙන්නේ මෙන්න මේ දිශාවට තියෙන දෛශිකය. ඒක පටන් ගන්න මෙතනින්. එහෙනම් අපි තියෙන්නේ මෙතනින් අංශක 60ක් උතුරු ඉඳලා මේ පැත්තට ආනතර ඇදලා ඒක වෘත්තය හම්බෙන්නකම් යනවා. වෘත්තය හම්බෙන්නකම් යන්නේ හේතුව මේ දෛශිකයේ විශාලත්වය 400 වෙන්න බෑ. ඒක අනිවාර්ය වෘත්තය හම්බෙන්නකම් තියෙනවා. දැන් මේක ඊළඟ ප්‍රවේග ත්‍රිකෝණයේදී පොඩ්ඩක්වත් හිතන්න දෙයක් නැහැ. මොකද එකම දේ තියෙන්නේ පොළොවට සාපේක්ෂව වේගය අනිත් පැත්තට හැරෙන්නේ. එහෙනම් මේ ලයින් එනවා මෙහෙම දික් කරනකොට මෙතනට එනවා. මොකද ඊළඟ එකේ පොළොවට සාපේක්ෂව ගුවන් යානයේ වේගය තියෙන්නේ අර කලින් ත්‍රිකෝණයේ තිබිච්ච දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. කලින් එකේ තියෙන්නේ මේ පැත්තට ඊට ප්‍රතිවිරුද්ධ දිශාව. එහෙනම් ඒකේ බලවලින්ද නැහැ. මේ දෛශික දෙක එහෙමමයි. පිළිතුරේ දෛශිකයේ තියෙන්නේ කලින් දෛශිකයේ කලින් පිළිතුරට ලැබිච්ච දෛශිකයට සාමූහික ප්‍රතිවිරුද්ධ දිශාව. ඒ නිසා අපි මෙහෙම දික් කරනවා නේද? එතකොට සුලංගට සාපේක්ෂව ගුවන් යානයේ වේගය වෙන දෛශිකය හරි. ඔබ මේ කරුණු හරියට තේරුම් ගන්න ඕනේ. මේක හරියට තේරුම් ගන්න ඕනේ. 100 ඇඳලා
ඒකේ කෙරවලෙන් අරේ 400කට උත්තේ එනවා. හරි? දැන් මේ දෛශික දෙකේ මේකේ දිශාව දන්නේ. කොහෙ තිබුණත් හැබැයි එකතුව තියෙන්නේ මෙන්න මේ පැත්තට තියෙන දෛශිකය. ඉතින් ඒකද පටන් ගන්න. අපි එතනින් අංශක 60ක් ආනන්ද රේඛාවක් ගහනවා උත්තේ හම්බ වෙනවා. එතකොට තමයි මේ 400 තියෙන දිශාව එන්නේ. ඊළඟ එන අවස්ථාවේදී ආපහු එන අවස්ථාවේදී මේ දෛශිකය 100 එහෙමම තියෙනවා. මේක කොයි පැත්තටද දන්නේ නැහැ. හැබැයි පිළිතුර තියෙන්නේ මේ පැත්තට අංශක 60ක් ආනන්ද දෙන දෛශිකයක්. ඒ කියන්නේ කලින් පිටේට ප්‍රතිවිරුද්ධ දිශාව. ඒක පටන් ගන්නත් ඕනේ මෙතනින්මද? හරි? මේ දෛශිකයේ පටන් ගන්නද නේ උත්තරේ පටන් ගන්න. ඒක උත්තේ හම් වෙනකම් දික් කරනවා. ඒ කියන්නේ මේ රේඛාව මේ විතර දික් කරනවා. ඉතින් මේ වගේ ප්‍රවේශ කොන ගොඩක් ඉදිරියේදී අපිට ඕන වෙයි. ලැබෙනවා. දැන් අපි බලමු අතරම මේක ප්‍රැක්ටිකලි මේ හරි නේද කියන කාරණේ මෙන්න මෙහෙම. දැන් සුළඟට සාපේක්ෂව ගුවන් යානය මේ පැත්තට ඇල කරලා වදින්න ඕනේ කියන එක කියන්නේ. ඉතින් ඇත්තටම උලගක් මේ පැත්තට හමනවා නම් උලගක් මේ පැත්තට හමනවා නම් ඊකට හිතන්න මේ ගුවන් යානයට යන්න ඕනේ මෙතන ඉඳලා මෙතෙන්ට. එතකොට දැන් හරියට මෙයාගේ අර ඒ දිශාව වෙන්න තියෙන අර රේඛාව හරියටම මේ රේඛාව දිගේ ඉල්ල කරලා ගත්තොත් යන්න පුළුවන්ද? ඒ කියන්නේ යා මේ රේඛාව ඔස්සේ ඉල්ල කරලා වදිනවා. එතකොට සුලගේ වේගය මෙයාට එකතු වෙච්චාම සම්ප්‍රයුක්තයේ තියෙන්නේ මෙන්න මේ වගේ පැත්තකට. හරි? එතකොට දැන් 400 වේගය 60 කිලෝමීටර 400 වේගය හරියටම අර ටාගට් එක තියෙන පැත්තටම එල්ල කරලා මෙයා යාත්‍රා කරොත් එතකොට එයාට මේ පැත්තට 400ක් තියෙනවා. මේ දිශාවට 100ක් තියෙනවා. ඒතර ඔය දෙකේ සම්ප්‍රයුක්තයේ මේ අතර දිශාව නෙමෙයි. ඒ කියන්නේ කිසි ලෙසකවත් එයාට මේ ඉලක්කයට යන්න බෑ. මෙන්න මේ වගේ දැනගෙන ගිහිල්ලා මේ වෙන කෙනෙක් ඉලක්කයක් වෙලා නතර වෙන්න නම් පුළුවන්. හරි? ඒතර ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මෙයා මේ ගුවන් යානේ පතවන්නේ චුට්ටක් මේ යන අවස්ථාවේ මේ පැත්තට ආවද? මෙහෙම. මෙන්න මෙහෙම. එතකොට මෙහෙම අල්ලලා යාත්‍රා කරනවා. එතකොට අපි හිතමු මෙන්න මේ පැත්තට ඔය 400 තියෙන්නේ. 100 මේ පැත්තට තියෙන්නේ. එතකොට ඔය දෙකේ සම්ප්‍රයුක්තය මෙහෙම තියෙන්න පුළුවන්. මේ අපිට ඕන ලයින් එකේ ඉන්න පුළුවන්. තේරුණාද? කාර්යය පැහැදිලි කියලා. එතකොට එයා මොකක්ද මේ පැත්තට ඇල කරලා යාත්‍රා කරන්නේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් එන්නේ නැහැ. හරියටම මේ ලයින් එක දිගේ. ඒකයි අපි කිව්වේ පොළොවට සාපේක්ෂව මේ ගුවන් යානේ ප්‍රවේගය තියෙන්නේ මේ දිශාව. ගුරුත්ව කේන්ද්‍රය දිශාව අපිට වැඩ කරන්නේ. දැන් ආපහු එනකොට මේ වගේ දැන් ආපහු එනකොට හරි දැන් උලක මේ පැත්තට ආවම නිසා පොඩ්ඩක් මෙහෙට අල්ලලා යාත්‍රා කරනවා. මොනවා වගේ පැත්තට? 400 දිනේ මේ වගේ පැත්තට. මේ 400 දිනේ මේ වගේ පැත්තට. ඔන්නෝ. එතකොට අර 400යි 100යි එකතු වුණාම ඔන්නෝ වගේ වෘත්ත කේන්ද්‍රයේ මෙතෙන්ට ගුවන් දුරකට එකතු වෙනවා තියෙනවා. හරි ඒව තේරුම් ගන්න ඕනේ.
150 බෙදීම AB රේඛාවේ විදිය. මේක රෝගිලත් තමයි එක කියලා ගන්නවා. මොකද අපි වෙන වෙනම කාලේ ඉල්ලන්නේ නැහැ. කාලේ ඉල්ලන්නේ යන්න එන්නේ නැදට මුළු කාලේ. ඒකෝට අපි මුළු කාලයට ප්‍රකාශනයක් හදනවා. ඒක හරි ලේසි වැඩක්. වෙන වෙනම වෙනවට වඩා. ඊළඟ T එන්න කාලේ. එන්න ගන්න කාලේ 150 බෙදීම CD මොනවද තේරෙන්නේ අය මම මේක වෙන වෙනම අරගෙන එකතු කරලා ගන්නවා මුළු කාලේ. හරි. එම නිසා මුළු කාලය කැපිටල් T නම් ඒ T සමානයි 150ට AB ධන 150ට CD. ඒතකොට අපි 150 එළියට ගත්තොත් එකයට AB ධන එකයට CD. T සමානයි 150 මෙතන කුඩා පූර්ණාකාරය ගන්නවා අපි AB වතාවක් CD කියන. මොකද මේවා වෙන වෙනම හොයන්න කලින් අන්තිම තැන දක්වා සුළු කරනවා මේ ප්‍රකාශය. මේ ගණන් වල හැකියමයි. ඉතින් අපි අද ගණන් වල ඔය වැඩේමයි කරන්නේ. ඒත් මෙතන එනවා CD ධන AB. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා අපි මේක නවත්තනවා. මෙතෙන්ට ඇවිල්ලා අපි මේක නවත්තනවා. මෙතෙන්ට ඇවිල්ලා අපි මේක නවත්තනවා. මෙතෙන්ට ඇවිල්ලා. හරි. ඒතර අපි බලමු. AB කොහොමද හොයන්නේ? CD කොහොමද? sorry, මෙතන BC නේ. මේක CB. CB ධන එතකොට දැන් අපිට AB හොයන්න නම් ඇත්තටම මේ කර්තව්‍යෙදි මෙන්න මේ පාදයක දිග හොයාගත්තා නම් කොටද? එතකොට බලන්න මෙන්න මේ කෝණේ 60යි එහෙනම් මේක 60යි මෙතන 30යි. මේ කෝණේ 30 වෙන්නේ. මෙන්න මෙතන කෝණේ 30 වෙන්නේ. මේක 60යි නම් මෙතන 60යි. මේක 30යි. හරි? එතකොට එහෙනම් BD පාදයේ දිග CI cos 30. CI cos 30 BD වල දිග දැන් උතරින් නවත්තමු අපි. BD වල දිග CI cos 30. BD මට ලියන්න පුළුවන් CI cos 30 කියලා. ඒ කියන්නේ මූල 3 2යි ඒකට 50යි මූල 3යි. BD කියන්නේ. හරි? ඊළඟට OD කියන එක ලියන්න පුළුවන් CI sin 30 කියලා. OD සමානයි CI sin 30. ඒ කියන්නේ 50යි. හරි? මේක බලන්න. අතර මේ BD වැඩක් නැති වෙයි මම හිතන්නේ. මම හෙව්වට ඒක වැඩක් නැති වෙයි. දැන් OD දන්නවා, OA දන්නවා. එහෙනම් මේ ත්‍රිකෝණයට මට පුළුවන් පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න. පාවිච්චි කරලා AD හොයන්න පුළුවන් මට. AD සමානයි වර්ගමූල AO වර්ගය අඩු කිරීම OD වර්ගය. AO වර්ගය අඩු කිරීම OD වර්ගය. AO වර්ගය RC වර්ගය අඩු කිරීම OD වර්ගය 50 වර්ගය. හරි? එතකොට මෙතන එනවා RC වර්ග වුණාම මෙතන RC දිනපන 350යි. RC ධනපන RC බලන්න. ඕකේ වර්ගමූලය ඉන්නවනේ. එතකොට 10 35යි 9 උත්තරේ දාන්න
150යි මූල 7. ඉතින් වනායි මූල 7. AD කියන්නේ. එතකොට එහෙමනම් AB කියන එක අපිට හොයාගන්න පුළුවන්. එතනින් අපිට AD හොයාගන්න බැහැ. මෙතනින් මකන්න. දැන් අපිට මෙතනින් AB හොයාගන්න බැහැ. AD කියලා කියන්නේ AD අනුකිරීම BD AD අනුකිරීම BD. AD කියලා කියන්නේ 150යි මූල 7 අනුකිරීම BD. BD ඕනේ නේද 50යි මූල 3. මේකෙන් 50 එළියට ගත්තා ඒකේ 3යි මූල 7 අනුකිරීම මූල 3. මේවා ගැන වද වෙන්න එපා. මේවා ලස්සනට සුළු වෙනවා. ඔය එන්නේ AB. ඒතර AB හරි. ඊළඟට CB. මේක ඇල්ලුවා. ඉතින් CB නිකම්ම ගත්ත හැකි. අය වලට දැන්නේ CB කියලා කියන්නේ. CB කියලා කියන්නේ BD ධන DC කියන එක. හැබැයි ඔබ දන්නවා මේ DC සමාන වෙනවා AD. මොකද මේ මුත්තේ ජායත් මේක කේන්ද්‍රිත ලම්බකයක් ගන්නවා ජාය සමච්ඡේදය. එහෙනම් DC වෙනකොට මට AD වල අගේ දාන්න පුළුවන්. BD දන්නවා අපි 50යි මූල 3. දාන DC මේකම අනිත් එකේ මේ දාන ගන්න වෙන්නේ ඒකේ ප්‍රතිපද දෙකේ 150යි මූල 4 150යි මූල 3 150යි මූල 4 50යි මූල 3. හරි. ඒතර DC දෙන්නේ අර AD දාපු වගේමයි 150යි මූල 4. මේකේ ප්‍රතිපද දෙකේ 150යි මූල 4 150යි මූල 3 150යි මූල 4 50යි මූල 3 කියලා මේකත් හරි. එහෙනම් අර පළවෙනි එකට ආදේශ කරන්න විදිහට අපිට තියෙනවා. ඒතර එකෙන් එනවා එහෙනම් t සමානයි කියලා 150 AB 50 ගුණ කිරීම 3යි මූල 7 අඩු කිරීම මේකෙනුත් අපි 50 එළියට ගමු 50 එළියට ගත්තොත් 3යි මූල 7 ධන මූල 3 කියලා. එන මූල 3 50 වතාවක් 3යි මූල 7 ධන මූල 3. ඊළඟට උඩ එන්නේ CB ධන AB. CB ධන AB කියන්නේ මේ මුළු AC කියන එක. ඒ කියන්නේ මේ වගේ දෙමුණයක්. AD වගේ දෙමුණයක්. ඒ කියන්නේ 150 මූල 7 වගේ දෙමුණයක්. දැන් මෙතන 50ට 50යි 3යි 50යි 3යි කියලා කැපිලා යනවා. එතන 3යට 50 එනවා. තව sorry මෙතනින් 50 ඒවා 50 ඒවා 3යි කියලා එනවා. ඊළඟ මේ 50 නේ වෙනවා තව 3ක් එනවා. 50 ඒවා කැපිලා යනවා. මූල 7 ගුණ කිරීම දෙක එනවා. යට එනවා 3යි මූල 4 ඍණ මූල 3 3යි මූල 7 ධන මූල 3. ඒ කියන්නේ වර්ග දෙකේ අන්තරේ 9ක් 63යි. අඩු කිරීම 3. ඒ කියන්නේ 60යි 20යි 10යි 3යි මූල 7 10යි. ඒ විදිහට 3යි මූල 7 බෙදීම 10යි. බැයි. උනොච්චර කාලයක් යනවා ක්‍රියාන්විත
ක්‍රියාන්විත කාලය. ක්‍රියාන්විත කාලය. මොන ඔය ප්‍රමාණය බලන්න හරිද කියලා මෙතන 60ක් කියනවා. තුන්වරක් 20යි, දෙවරක් 9යි, තුනයි මුල 8ට 10යි. පැය උච්චරක ක්‍රියාන්විත කාලයක් යනවා. මෙයාට හිතන්න ආපහු මේ ගැටලුව කොහොම මේ නිරවුල්ව විසඳන්න. කොහොම නිරවුල්ව විසඳන්න. හරි අපි වාක්‍ය කරපු දේවල් බලන්න. ඉස්ලාම යාන ගමනට එන ගමනට යදාළ සාපේක්ෂව මූලධර්ම දෙක ස්ථාපනය කරනවා. ඊට පස්සේ අපි අඳින්න පටන් ගන්නේ අංග සම්පූර්ණව ගන්න දෛශිකේ. මේක ඉස්සරහට තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ප්‍රසීයන්ට. ඒක කෙරවලෙන් අර හාෆ් සීට් එක උත්තර කියනවා. හැබැයි අපි දන්නවා මේ දෛශිකයට මේක එකතු වුණාම උත්තරේ තියෙන්නේ මෙන්න මේ වගේ පැත්තට දින දෛශිකය. ඒ වගේම අපි දන්නවා මේ උත්තරේ පටන් ගන්න මෙතන. එහෙනම් අපිට තියෙන්නේ එතනින් හරියටම අංශක 60ක් සිර සමග සාධන දෛශිකය ඇඳලා ඒකට උත්තේ පරිදි හම් වෙන දැනට තමයි අර හාෆ් සීට් කියන දෛශිකයේ දිශාව තියෙන්නේ. ඊට පස්සේ ආපහු එන ගමනේදී C ඇඳලා ඒක අගින් RC ඇඳලා හැබැයි පිළිතුර තියෙන්නේ මේ පැත්ත. ඒක පටන් ගන්නෙ මෙන්න මෙතන. එහෙනම් එතන ඉඳලා ආපසු ඒ කියන්නේ ගිය පැත්තට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ මේ දෛශිකයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත. උත්තේ හම් වෙන ගමන් අපි ඒක නෙමු. ඊට පස්සේ මේ ලම්බකය ඇඳලා මේ පාදවල වල දිගවල වෙලා පයිතගරස් දාලා ඒ යන කැල්කියුලේෂන් එක කොහොමද ඔයගොල්ලෝ ඔලෙවල් පන්තිය දන්න දැනුමකින් ඉස්සරහට යන එක. ඊළඟ මෙතන දේ තමයි අර මුළු ඥාන සහ ඒකට මුළු කාලයේ සඳහා ප්‍රකාශනයේ ස්ථාපනය කරනවා. මේ ප්‍රකාශනයේ ස්ථාපනය කරනවා. මේ ප්‍රකාශනයේ ස්ථාපනය කරනවා. ප්‍රකාශනයේ ස්ථාපනය කරනවා. ඒත් ප්‍රකාශනයේ ස්ථාපනය කරලා ඒ අවශ්‍ය බල හොයලා ගෙනල්ලා ආදේශ කරනවා. එච්චරයි මේක කරපු එකම දේ. ඉතින් බොහොම නිරවුල්ව මේවා මනසට ගන්නවා. හොඳයි සදාන් කරගෙන බලන්න. සටහන් කරගන්න. සටහන් කරගෙන ඉඳලා අපිට ගෙදර ගිහින් ඊට පස්සේ තනියම මේක ආයෙත් හදන්න.
මෙතන තියෙන අංශක 60. මෙතන තියෙන අංශක 30. ඒ දැන් ඔයගොල්ලෝ මාත් එක්ක මේ වැඩේ හිතට කරගෙන යන්න ඕනේ. හරි නේද? දැන් අපි බලමු අර 7 වෙනි ගාන. අපිට ගෙදර වැඩේ හැටියට දුන්නේ 7 වෙනි ගාන බලමු. මොකක්ද මේ 7 වෙනි ගාන කියන්නේ? ඒක තියෙන්නේ මේ සිද්ධියම තමයි. හැබැයි අර මේ ජලයේ ගඟ තප්පරයට මීටර 4ක සතත වේගයෙන් ගලා බසී නිසල ජලයේ උනායවා නිසල වාතය වගේ. නිසල ජලයේ තප්පරයට මීටර 6ක වේගයෙන් යාත්‍රා කරන බෝට්ටුවක් උඩුගම් දිශාව සමග අංශක 30ක කෝණයක් සාධන උඩුගම් දිශාව සමග අංශක 30ක කෝණයක් සාධන. එතන කමාවක අඩුවක් තියෙන පේනව නේද? එපා මරන්න එපා එල්ලන්න වගේ තමයි. හරි. මේ සීන් එක වගේ තමයි. මරන්න එපා එල්ලන්න. නේද? දැන් මරන්න මොකක් නමුත් මේ මෙතන කමාවක් අපි සාධන කෝණයක් සාධන මෙපිට යුරේ A ලක්ෂයේ සිට එපිට යුරේ B ලක්ෂයට කොට බැස. උඩුගම් දිශාව, ඒ කියන්නේ ගඟ ගලන දිශාවට විරුද්ධ දිශාව. උඩුගම් දිශාව සමග අංශක 30 කෝණයක් සාධන ක්‍රමා මෙපිට යුරේ A ලක්ෂයේ සිට එපිට යුරේ B ලක්ෂයට කොට බැස ශනිකව ආපසු හැරි BA ඔස්සේ ඒ වෙත ළඟා වේ. සංයුක්ත ප්‍රවේග ත්‍රිකෝණ රූප සටහන අවස්ථා දෙක සඳහා අදින්න ගඟේ බලන මීටර 25ක් නම් යාමක සහ එකට ගත වෙන කාලය. හරි. එතකොට දැන් මේකේ තොරතුරු ටික හරියට දාගෙන භෞතික සටහනේ මෙහෙම ඒ ලක්ෂයේ ඉන්නේ. දැන් අපිට ගඟ ගලන්නේ මේ පැත්තට කියලා. ගඟ ගලන්නේ මේ පැත්තට. එහෙනම් උඩුගම් දිශාව කියන්නේ නේද? උඩුගම් දිශාව සමග අංශක 30ක කෝණයක් සාධන. ඒ කියන්නේ උඩුගම් දිශාව කියන අංශක 30ක කෝණයක් සාධන නේද? B ලක්ෂයට යනවා. මේක අංශක 30යි. හරි. මෙහෙම ගිහිල්ලා ශනිකව ආපහු හැරිලා මෙහෙම එනවා. අර ගුවන් යානයේ උතුරින් අංශක 60ක් බටහිර දෙසට වූ කිලෝමීටර් 150 ගිහිල්ලා ආපහු ක්‍රම සංසිද්ධිය තියෙන්නේ. ගඟේ බලල මීටර 25 කියලා දීලා තියෙනවා. සෑහෙන බලල ගඟ. ගඟේ බලල මීටර 25. හරි. යෝග තමයි නේද කතාව. දැන් අපි මොකද කරන්නේ? යාමන සාහනයකට පොළොවට සාපේක්ෂ ප්‍රවේගය උච්ච කරලා පිළිවෙන්නේ. දැන් ගඟට සාපේක්ෂව වේගය වෙන්න. එහෙනම් අපි තොරතුරු දාගමු.
E පොළව E පොළව E පොළව R ගඟ වතුර කියනවනේ W කියලා දැක්කේ R ගඟ B boat නේ B boat වගේ boat එතකොට පොළොවට සාපේක්ෂව ගඟ ප්‍රවේගය මේ පැත්තට අතර ඊළඟට ගඟට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය තමයි 4 කියලා දාන්නේ මේ හයි ඒකේ විශාලත්වය 6 විශාලව ගන්න හැබැයි එකක් ගන්නවා මෙහෙම යනකොට දැන් මතකයේ තියෙනකොට එහෙම ගන්නකොට දැන් මෙහෙම යනකොට බෝට්ටුවේ ගුරුත්වකයේ ඕන දෙයක් නැහැ අර ඒ විදිහට කියන්නේ හරි එතකොට පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ දිශාව අපිට පැහැදිලි මේ වගේ තමයි පොළොවට සාපේක්ෂව බෝට්ටුව ඉදිරියට මෙතෙන්ට යනකොට වෙන කොහෙද යන්නේ ඉතින් ඊවලින් ඊට දාලා ඊවලින් ගොඩ බැස්සන අනිවාර්යෙන් පොළොවට සාපේක්ෂව බෝට්ටුව ගිහින් නේද ගුරුත්වකයේ ගිහින් හැබැයි බෝට්ටුව හරවලා යන්න ටිකක් එහෙම ඒක මේ ප්‍රායෝගික මොලයක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා. මේ පැත්තට බෝට්ටුව මෙහෙම යාත්‍රා කරලා මෙතෙන්ට යන්න බෑ. මේ ගඟ ගලන නිසා. පොඩ්ඩක් මේ පැත්තට හැරෙලා තමයි යාත්‍රා කරන්නේ. එතකොට ගානට මෙතෙන්ට කොට බැස්සේ. ආපහු එනකොට පොඩ්ඩක් මෙහෙට හැරෙලා යාත්‍රා කරලා ඒ අර හරවන දිශාව තමයි ගඟට සාපේක්ෂ දිශාව. උලගේදී හරවන දිශාව උලඟට සාපේක්ෂ දිශාව. ගඟේදී හරවන දිශාව ගඟට සාපේක්ෂ. ගඟේ රාමුවට සාපේක්ෂ. පොළොවේ රාමුවේදී ගුරුත්වකේන්ද්‍රය හරි එහෙනම් පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව යනකොට එනකොට කියලා දෙකක් තියෙනවා. යනකොට මෙහෙම අංශක 30යි මේ යන විට එනකොට ඒකම අනිත් පැත්තට දැන් එන අර වෘත්තේ තක්කාල දික් කරන්න පුළුවන් කියලා ඔළුවට එනවා වෘත්තේ ආපහු තක්කාල දික් කරලා පොයින්ට් එක වගේ මේ එකම එකක් තියෙන්නේ හරි මේ ඇවිල්ලා එනකොට දැන් අපි සාපේක්ෂ ප්‍රවේගයේ මූල ධර්මයේ දැනගමු සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේ ප්‍රවේගය බෝට්ටුවේ පොළොවට සාපේක්ෂව සමානයි ප්‍රවේගය බෝට්ටුවේ ගඟට සාපේක්ෂව ධන ප්‍රවේගය ගඟේ පොළොවට සාපේක්ෂව බෝට්ටුව අපි මේ ගැන කතා කරන්නේ යන අතයි එන අතයි දෙකම එකතන අපි කියනවා යන අවස්ථාවේ මේක 6යි පොළොවට සාපේක්ෂව ගඟ මේ පැත්තට 7යි එන අවස්ථාවේ ඉහළ මේක මේකේ තියෙන්නේ එනම් ඉතින් කක්ගාල මේ වගේ එකට ආයෙ හිතෙන්නේ ඉන්නේ දැන් දන්නවා හතරෙන්ද ආරේ ආයෙ උත්තර ගැහුවා මේක දික් කරා මේක දික් කරා මේක ගත්තා ලාම්බක ගැහුවා කැල්කියුලේෂන් එක තියෙන්නේ බාර දන්නේ
ඉන්නේ කියලා දැන් ඉතින් ගන්න නිසා වැඩි විස්තර කරගෙන ඉන්න ඕනේ. කෙලින්ම උත්තර ගැහුවා. අතරෙන් ඊළඟට පිළිතුරේ ආන්සර් දියක් ගන්නතොත් මෙතනින් ආන්සර් දියක් ගන්නතොත් ඊළඟට දැන් ඉතින් මේක අර මේ හිතලා නෙමෙයි යන්නේ ප්‍රැක්ටිස් එකෙන් අඳින්න ඕනේ. මේකම ලින්ක් කරා අනිත් පැත්තට. වගේ කරන්නේ ගෙලින්ම ලාම්පු ගේ ගෙවුවා. දාන්නවනේ වෙන්නේ මොකක්ද කියන්නේ? වෙන දේ දාන්න. දැන් ටක් ටක් ගාලා කැල්කියුලේෂන් නෝට් එක. මේ කෝණේ 30යි නම් මෙතන 30යි. දැන් ඉතින් කාලය හොයන්න මොනවද ඕනේ කියලා උත්තර ගන්න. කාලය යාම සායනකට කාලය. පාසයෙන් එක කරන්න පුළුවන්. T යාම මෙන්න මේ දුර. ඒකට එන්නේ මේ කොනේ 30යි නම් මෙතන 30යි. මේ කොනේ 30යි. ඒතර මේ පාදයේ දිගෙන්නේ අපි දැනට ඒක AD කියලා දානවා. පස්සේ ආදේශ කරනවා. නැත්නම් එකපාරටම දාමු 25යි කොසෙක් කියන්නේ. කර්ණේ අපිට ඕනේ සම්මුඛ පාදයේ 25යි 25යි කොසෙක් තියෙන්නේ 25යි කොසෙක් 30 ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව ගමන් කරන දුර ඒක බෙදන්න ඕනේ පොළොවට සාපේක්ෂව වේගය AE වල ඊළඟ T එන ආපෝ එනකොට එන්නේ ඒ දුරමයි 25යි කොසෙක් 30 25යි කොසෙක් 30 ඒක බෙදන්න ඕනේ මේ ED වල එතකොට එම නිසා මුළු කාලයේ T නම් T සමානයි මේ දෙකේ අයිතිය එතකොට 25යි කොසෙක් 30 වෙනවා එක යට ධන cosec sin t කියන්නේ භාගය වෙන cosec t කියන්නේ 2යි ඒක මෙතන එනවා 50 AE වතාවක් ED ධන AE මේ ප්‍රකාශනයේ හදලා තමයි උත්තරේ දෙන්නේ. දෙන්න එනකම් එනවා. t සමානයි මොකෙන්ද එනකම් මේක අපි මොකක් හරි මොබිලක් හරි ඉකාරේ මොකක් හරි කියලා පැත්තකින් කියමු. දැන් බලන්න මොනවද ඕන කරන්නේ? AE ඕන කරනවා ED ඕන කරනවා. එහෙනම් ඔය සියල්ලම තියෙන්නේ මෙන්න මේකයි තීරණය කිරීම මත. මේ බාධා දෙකේ දිගවල් තීරණය කිරීම මත තමයි ඔය සම්පූර්ණ කැල්කියුලේෂන් එකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද? ඉතින් දැන් මේව හොඳට පත්‍යයන් වෙලා තියෙන්න ඕනේ. හොඳටම පත්‍යයන් වෙලා තියෙන්න ඕනේ මේවා.
कैलकुलेशन वोट यार मार करते हैं जब इतना OC होने ना भी है OC नेकाई बोले OC क्या है मात्रा साइन की है एक क्या ने देखा EC की लगी है मात्रा एक कोष्टी है देखा एक मूल तो then AOC ත්‍රිකෝණයට බයිසෙක්ටර්ස් දාලා කෙලින්ම මේ පාරේ දීලා ගා ගන්නවා. ඒකෙන් මේ කැලේ අඩු කරපු ගමන් AE එනවා. ඔක තමයි තියෙන්නේ. මේ කැලේ දෙක හොයා ගන්නවා. ඊට පස්සේ බයිසෙක්ටර්ස් වලට එනවා. ඒවා ඉතින් ඔයගොල්ලෝ හිතලා කරන්න ඕන දේවල්. ඒවා ඔයගොල්ලෝ හිතලා කරන්න ඕන දේවල්. එතකොට මෙතන කෙලින්ම දැන් AC කෙලින්ම ලියුව හැකි AC සමානයි වර්ගමූල AO වර්ගය අඩු කිරීම OC වර්ගය. ඒ කියන්නේ 6 වර්ගය අඩු කිරීම 2 වර්ගය. 36 හතරක් ගියාම 32යි. 6 වර්ගය 36 හතරක් ගියාම 32යි 32යි කියන්නේ 16 වරක් 2යි එහෙනම් 4යි මූල 2යි 4යි මූල 2යි ඒක 4යි මූල 2ක් වෙනවා AC එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට AE හොයාගන්න පුළුවන් මෙතෙන්ට යන්න වෙනවා उतना ने AE කෙලින්ම ගත්ත හැකි AC අඩු කිරීම EC කිය. AC කියලා කියන්නේ 4යි මූල 2. 4යි මූල 2 අඩු කිරීම EC 2යි මූල 3. તો මේකේ මම 2 ගත්තොත් 2යි මූල 2 අඩු කිරීම මූල 3 කියලා. ඊළඟට ED කියලා කියන්නේ EC ධන CD. හැබැයි CD කියන්නේ මේ CD සමානයි CA. මොකද ජායකට කේන්ද්‍රයේ ඉඳලා ලම්බ ගැටෙන් ගන්න ජාය සමච්ඡේදය. CD කියන්නේ AC. ඒතකොට EC කියලා කියන්නේ අපි ආයෙ දන්නවා 2යි මූල 3 ධන
හතරයි මොකද මේ මේකම ප්‍රතිපත්තිය තමයි මෙතන. ඒක හැමදාම කියන්නේ හොඳ නෑ. බැරිලා පොඩක් හරි කොහෙද ටිකින් දින දහසක් වෙනස් වුණොත් එහෙම ඔයගොල්ලෝ අමාරු වෙනවා. මේ දේවල් කියන්නත් බෑ. දැන් මේ අnder ප්‍රකාශනය කියලා ආදර්ශ කරන්නේ. එක කියන ප්‍රකාශනයට ආදේශ කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බලන්න මම මෙයා කොහොම විවේකීව නිදහසේ ඔයගොල්ලොත් එක්ක මේක සාකච්ඡා කරන්නේ මේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ අනිවාර්යෙන්ම මේ දේවල් හොඳට මනසට යන්න ඕනේ. එතන මේක කියන කතන්දරේ මේකයි. කොහොම නිරවුල නිවාඩු පාඩු විවේකීව මනසට දාගන්න. විවේකීව මනසට දාගන්න. නිරවුල මනසට දාගන්න. හරි? ඔක තමයි මෙතන තියෙන සිද්ධිය. නිරවුල මනසට ඇතුල් කරගන්න. නිරවුල එක මනසට ඇතුල් කරගන්න. एक कैलकुलेशन एक करेगा मैं आदेश कर रहा है एक आदेश कर रहा एक कैलकुलेशन करेगा इना ताव एक कारण मांगी जाने आगे मांगे ट्यूब ते गेटी है ना एक रिया विनाश संसार दिया ठीक है विनाश संसार दिया ये තමයි මේ තුන්වෙනි පිටුවේ හතරවෙනි ගාන තුන්වෙනි පිටුවේ හතරවෙනි ගාන මම මේ ගාන 20ක් විතර කිට්ටු සංඛ්‍යාවක් සාකච්ඡා කරලා තිනවා. ඒ හැම එකකින්ම අපි මේ සංසිද්ධි එකින් එක මේ මනසට දාගන්න එක තමයි මේ කතා කරන්නේ. ඉතින් මේවා තනියම ආයෙත් මේ ගන්න එක හදුවම මේ දැනුම ඔයගොල්ලන්ගේ දැනුමත් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඒක තමයි මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය. හරි? ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි එහෙනම් ඊළඟ ගාන අදලා හතරවෙනි ගානේ ටිකක් වෙනස්ම ආකාර සංසිද්ධියක් තියෙනවා. ඒකෙන් පස්සේ මම කෙලින්ම විභාග ගැටුවට ප්‍රවිෂ්ඨ වෙනවා. කෙලින්ම විභාග ගැටුවට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒක තමයි කියන්නේ.